ජපානයේ ටෝකියෝ සරසවියේ කෘෂිකර්මාන්තය පිළිබඳව මහාචාර්යවරයෙක් වෙච්ච හිඩේ සබූරෝ ඔහුගේ අධ්‍යාපන වැඩසටහනක් අවසන් කරලා ඔහුගේ නිවස කරා එමින් හිටියා. ඉතින් දුම්රිය වේදිකාව ඔස්සේ ඇවිදගෙන යන මහාචාර්යවරයා ඉදිරියට බොහොම ලස්සන බලු පැටියෙක් දුවගෙන එනවා. ඉතින් අයිතිකාරයෙක් නැතුව ඔහු ගාවට ආපු මේ බලු පැටියව බොහොම ආදරෙන් අතටගත්තු මහාචාර්යවරයා මේ හොරු බුහුටි බලු පැටියාගේ අයිතිකාරය හොයන්න මේ අත ඇවිදිනවා. ඉතින් මේ පුංචි බලු පැටියාගේ අයිතිකාරයෙක් හොයාගන්න බැරි වුණු මහාචාර්යවරයා ඒ පුංචි බලු පැටියව ගෙදර අරන් යන්න තීරණය කරනවා. හැබැයි බල්ලෙක් ඇති කරනවට මහාචාර්යවරයාගේ බිරිඳ නම් චුට්ටක්වත් කැමති වුණේ නැහැ. හැබැයි මේ පුංචි බලු පැටියාගේ මහාචාර්යවරයාගේ තිබුණු බැඳීම දැකලා ඔහුගේ බිරිඳ අවසානයේ එකඟ වෙනවා මේ පුංචි බලු පැටියව ඇති කරන්න. ඉතින් මහාචාර්යවරයා මේ පුංචි බලු පැටියට නමක් දානවා හචිකෝ කියලා. ඉතින් මේ හචිකෝ දඟකාර හුරු බුහුටි පැටියෙක් වුණා. දවසින් දවස ওই විදියට කාලය ගත වෙලා ගියා. ඒ වගේම ඔවුන් දෙන්නගේ බැඳීම එන්නම වැඩි වුණා. ඉතින් මේ මහාචාර්යවරයාට ඕන වුණා හචිකෝ එක්ක සෙල්ලම් කරද්දී ඔහු විසි කරන බෝලේ හචිකෝ ආපහු අරගෙන එන්න. ඒත් කවමදාවත් හචිකෝ ඒක නම් කළේ නැහැ. ඉතින් මේ මහාචාර්යවරයා ඔහුගේ රාජකාරී කටයුතු සඳහා ගමන් කළේ දුම්රියෙන්. මොකද ඔහුගේ නිවසට දුම්රියපළ තරමක් කිට්ටුවෙන් තිබිච්ච හින්දා. ඉතින් ඔය විදියට දවසක් මහාචාර්යවරයා දුම්රියට ගොඩ වෙලා දුම්රියේ කවුළුවෙන් එළිය බලාගෙන ඉන්නකොට ඔහු දකිනවා ඈතින් හචිකෝ. ඉතින් කඩිමුඩියෙන් දුම්රියෙන් බැහැ ගන්න මහාචාර්යවරයා දුවගෙන යනවා හචිකෝ ගාවට. ඉතින් හචිකෝ ගාවට ගියපු මහාචාර්යවරයා හචිකෝට කියනවා ගෙදර යන්න. ඒත් හචිකෝ නෙමෙයි යන්නේ. ඔහු අවසානයේ හචිකෝවත් අරගෙන ආපහු ගෙදර යනවා. මොකද හචිකෝ කැමති වුණේ නැහැ ඔහුව දාලා මහාචාර්යවරයා යනවට. ඉතින් ඔය විදියට කාලය ගත වෙලා යද්දී දවසක් මහාචාර්යවරයා දුම්රියෙන් තම රාජකාරී කටයුතු අවසන් වෙලා එමින් හිටියා. ඉතින් දුම්රියේ කවුළුවෙන් වටපිටාව බලමින් ආපු මහාචාර්යවරයා දකිනවා ඈතින් හචිකෝ ඇවිත් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ කඩිමුඩියෙන් දුම්රියෙන් බැහැ ගන්න මහාචාර්යවරයා දකින හචිකෝ ඔහු ගාවට දුවගෙන එනවා. ඉතින් හැමදාම හවසට හචිකෝ ඔය විදියට දුම්රිය නැවතුම් පළට එන්න පුරුදු වුණා ඔහුගේ දුම්රිය එන වෙලාවට. ඉතින් ඔහොම කාලය ගත වෙලා යද්දී හචිකෝට ඕනේ වුණා උදේ පාන්දරටත් ඔහු එක්ක දුම්රිය පළට යන්න. ඉතින් කොහොම හරි මහාචාර්යවරයාව කැමති කරගන්න හචිකෝ අන්තිමේදී සමත් වෙනවා. ඔය විදියට හැමදාම උදේ හවස දුම්රිය නැවතුම් පළට යන්න හචිකෝ පුරුදු වෙනවා. දුම්රිය පළට යන හැම කෙනෙක්ම හචිකෝගේ යාළුවෝ වෙනවා. ඉතින් ඔය විදියට මේ මහාචාර්යවරයාගේ හචිකෝගේ බැඳීම දවසින් දවස ශක්තිමත් වෙද්දී දවසක් මහාචාර්යවරයා පුරුදු විදියට උදේ පාන්දර සූදානම් වෙලා හචිකෝ ළඟට එනවා. හැබැයි හචිකෝ වෙනද වගේ නෙමෙයි. බොහොම අමුතු විදියට හැසිරෙන්න ගන්නවා. ඉතින් හචිකෝට දෙතුන් පාරක් කතා කරන මහාචාර්යවරයා හචිකෝව ගෙදර නතර කරලා පිටත් වෙලා යනවා. ඉතින් මහාචාර්යවරයාටත් හරිම පුදුමයි. මොකද වෙනද හැමදාම පැනලෙන හචිකෝගේ මේ හැසිරීම ගැන. ඉතින් මේ විදියට ගේට්ටුව ළඟට එන මහාචාර්යවරයා අන්තිම පාරටත් හචිකෝට කතා කරනවා. හරිම පුදුමයි. ඒත් හචිකෝ එන්නේ නැහැ. ඉතින් අවසානයේ මහාචාර්යවරයා පිට වෙලා යනවා. මොකද නැත්තම් ඔහුට කෝච්චිය මගහැරෙන හින්දා. මහාචාර්යවරයාගේ පිටවීමත් එක්ක එහෙට මෙහෙට දුවපු හචිකෝ මහාචාර්යවරයා හචිකෝ එක්ක සෙල්ලම් කරන්න ගෙන ආපු ටෙනිස් බෝලය කටින් අරගෙන පිම්මේ දුවගෙන යනවා මහාචාර්යවරයා ගාවට. ඉතින් හචිකෝව දකින මහාචාර්යවරයාට හරිම සතුටුයි. ඒත් එක්කම මහාචාර්යවරයා දකිනවා හචිකෝගේ කටේ ටෙනිස් බෝලයක් තියෙනවා. ඉතින් ඔහු ඒ ටෙනිස් බෝලය අරගෙන ඈතට විසි කරනවා. ඈතට විසි කරලා කියනවා හචිකෝට අරගෙන එන්න කියලා. ඉතින් විසි කරන පමාවෙන්ම හචිකෝ ටෙනිස් බෝලය අරගෙන එනවා. ඉතින් මහාචාර්යවරයාට හරිම පුදුමයි. මොකද හචිකෝ කවදාවත්ම ඒ වගේ මේ විදියට ටෙනිස් බෝලය ගෙනාපු නැති හින්දා. ඒ වගේම හරිම සතුටුයි. ඉතින් සුපුරුදු විදියටම තේ එකක් බීපු මහාචාර්යවරයා
හචිකෝව තුරුල් කරගෙන දුම්රියට ගොඩ වෙන්න පිටත් වෙනවා. ඒත් හරීම පුදුමයි. හචිකෝ කවදාවත් නැති විදියට බුරන්න ගන්නවා. ඉතින් අන්තිමට ඔහු දුම්රියට ගොඩ වෙනවා. ඉතින් සුපුරුදු විදියටම ඈතින් දුම්රියේ හූ හඬ ඇහෙද්දිම හචිකෝ දුවගෙන යනවා දුම්රිය නැවතුම්පලට. එක්කෙනා දුම්රියෙන් බැහැලා යද්දී හචිකෝ බලාපොරොත්තු සහගතව දුම්රිය දිහා බලාගෙන ඉන්නවා. හැම කෙනෙක්ම දුම්රියෙන් බැහැලා ඉවරයි. හචිකෝ තවමත් බලාගෙන ඉන්නවා. මහාචාර්යවරයා වෙනද හැම දවසකම එන දුම්රිය දිහා. ඒත් හචිකෝ දැනන් හිටියේ නැහැ මහාචාර්යවරයා දේශනයක් අතරතුර හෘදයාබාධයකින් මිය ගිහින් කියලා. ඉතින් ওই විදියට කාලය ගෙවිලා යනවා. දැන් කළුවරත් වැටිලා. හචිකෝ තාමත් දුම්රිය වේදිකාව දිහා බලාගෙන ඌ වෙනකම් ඉන්නවා. දැන් හැමෝම කඩසාප්පු වහලා ගෙවල් වල යනවා. ඒත් හචිකෝට යන්න විදියක් නැහැ. මොකද එයාගේ හොඳම යාළුවා හචිකෝගේ ස්වාමියා කවදාවත් නැති විදියට හොඳටම පරක්කුයි. ඉතින් කිසිම මිනිස්සෙක් නැති පාළුවට ගියපු ස්ටේෂන් එකේ හීතලේ හචිකෝ තාමත් බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට මහාචාර්යවරයාගේ පුතා ඇවිත් හචිකෝව ගෙදර එක්කගෙන යනවා. ඉතින් හචිකෝ දැනන් හිටියේ නැහැ ඔහු ආයේ කවදාවත්ම හචිකෝව බලන්න එන්නේ නැහැ කියලා. බොහොම දුකින් හචිකෝ තමන්ගේ කූඩුවට වෙලා ඉන්නකොට හචිකෝට පුදුම තරම් පාළුවක් තනිකමක් දැනෙනවා. ඉතින් මේ සිදුවීමත් එක්ක මහාචාර්යවරයාගේ බිරිඳ ඔවුන් ජීවත් වුණු ගෙදර විකුණලා ඇයගේ දූගේ ගෙදර නතර වෙනවා. ඉතින් හචිකෝත් ඇයත් එක්ක ඔවුන්ගේ අලුත් ගෙදරට එක්කගෙන යනවා. දැන් එන්නම හචිකෝගේ මූණ මැලවිලා යනවා. හචිකෝ හරියට කෑමක්වත් ගන්න නැහැ. හචිකෝට ඔහු නැති පාළුව තදින්ම දැනෙන්න ගන්නවා. තවදුරටත් ඒ තනිකම දරා ගන්න බැරි වෙන හචිකෝ එයාගේ අලුත් නවාතැන්පලෙන් පැනලා යනවා. ඉතින් ඉබාගාතේ ඇවිදගෙන යන හචිකෝ අවසානයේ ඔහුගේ පරණ ගෙදර හොයාගෙන ඇතුළට යනවා. ඒත් ඉතින් මහාචාර්යවරයා ගෙදර නැහැ. කවුද අලුත් කට්ටියක් ගෙදර. ඉතින් එතනින් දුම්රියපලට යන හචිකෝ වෙනද වගේම ඔහු වෙනකන් ස්ටේෂන් එක අයිනට වෙලා බලාගෙන ඉන්නවා. පැය 1-2 ගෙවිලා යනවා. දැන් හොඳටම රෑ වෙලා මහාචාර්යවරයා අදත් පේන්න නැහැ. ඉතින් හචිකෝ තීරණය කරනවා කිට්ටුව තියෙන කෝච්චි පෙට්ටියක් යටට ගිහිල්ලා නිදියන්න. ඉතින් ආයෙම පහුවදා පාන්දරින් අවදි වෙන හචිකෝ හෙමින් ස්ටේෂන් එක ළඟට එනවා. ඉතින් එතනට වෙලා බලාගෙන ඉන්න හචිකෝව මහාචාර්යවරයාගේ දුව ඇවිත් එක්කගෙන යනවා. හචිකෝ හිතන්නේ නැති ඔහු ගෙදර ඇවිත් කියලා. ඒත් ගෙදර ගියපු හචිකෝට ඔහුව දකින්න ලැබෙන්නේ නැහැ. මේ වෙද්දී මහාචාර්යවරයාගේ දුව උත්සාහ කරනවා හචිකෝට තේරුම් කරලා දෙන්න ඔහු ආපහු වෙන්නේ නැහැ කියලා. ඒත් හචිකෝ ඒක පිළිගන්න කැමතුනේ නැහැ. ඉතින් ඔහොම ඔතෑන් විදියට කූඩුවේ ඉන්න හචිකෝට ඈතින් ගමන් කරන දුම්රිය හඬ ඇහෙනවා. ඉතින් පුරුද්දකට වගේ හචිකෝ ගේට්ටුව ළඟට දුවගෙන යනවා. ඉතින් දුම්රියේ සද්දෙත් එක්ක හචිකෝට ඕන වෙනවා දුම්රියපලට දුවගෙන යන්න. කවුරු හචිකෝගේ ළඟ හිටියත් ඔහු නැති පාළුව නැති කරන්න ඒ කිසිම කෙනෙකුට කිසිම දෙයකට බැරි වුණා. ඉතින් හචිකෝ පුරුදු විදියටම හැල්මේ දුවගෙන දුම්රියපල ඉස්සරහට යනවා. ඉතින් මේ විදියට ගෙදරින් ගියපු හචිකෝ ආයේ කවදාවත්ම ගෙදරට ආවේ නැහැ. ඉතින් මේ විදියට හචිකෝ හැමදාම දුම්රිය පිටත් වෙන වෙලාවට ස්ටේෂන් ඉස්සරහට ඇවිත් බලාගෙන ඉන්නවා. ඉස්සර වගේම ඔහු වැඩට යන්න ඒවි කියලා. ඒ වගේම හැමදාම හවසටත් ඔහුගේ දුම්රිය එන වෙලාවට හචිකෝ ඇවිත් මග බලාගෙන ඉන්නවා. එන්නම දවස් ගෙවිලා යනවා. ඒත් ඔහු තවම නැහැ. නමුත් හචිකෝ ඒක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් හැම කෙනෙක්ම වගේ හචිකෝට කෑම ගෙනල්ලා දෙනවා. ඔය විදියට දින සති මාස ගත වෙලා යනවා. ශ්‍රීත ඍතුවේදී අධික සීතලය හචිකෝ බලාගෙන ඉන්න ඔහු දුම්රියපලට එනකන්. ඉතින් ඔය විදියට කාලය ගත වෙලා යද්දී ඔහුගේ මරණයෙන් 9 වෙනි අවුරුද්දේ මහාචාර්යවරයාගේ බිරිඳ ඔහුව සිහිපත් කරන්න ඔහුගේ සොහොන්කත ගාවට එනවා. ඉතින් එතනට ගිහින් ආපහු එනකොට ඇය අහම්බෙන් වගේ දකිනවා හචිකෝ තාමත් ඔහුගේ ස්වාමියා එනකන් ස්ටේෂන් ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. හචිකෝට දැන් හොඳටම වයසයි. ඒ වගේම හචිකෝ හොඳටම දුර්වලයි. ඇයටත් හරිම පුදුමයි.
ඒ වගේම හරිම දුකයි. මොකද කිසිම මනුෂ්‍යයෙක්ගෙන් ලැබෙන්නේ නැති ආදරයක් ඔහුට හචිකෝගෙන් ලැබිච්ච හින්දා. ඉතින් ඔහු වෙනකන් ඒ විදිහට අවුරුදු 9.5ක් බලාගෙන ඉඳපු හචිකෝ අවසානයේ 1935 වර්ෂයේ පාරක් අයිනේ මිය යනවා. හැම කෙනෙක්ම කියනවා ඔයා ආයෙම එන්නේ නැහැ කියලා. ඒත් මං එයාලාව විශ්වාස කරන්නේ නැහැ. මට ඔයා එක්ක සෙල්ලම් කරන්න ඕනේ. මට ඔයා එක්ක සිනහ වෙන්න ඕනේ. මට ඔයා එක්ක ඉන්න ඕනේ. ඉස්සර වගේම. ඔයා කොච්චර කාලයක් ගත්තත් මං ඔයා එනකම් අන්තිම හුස්ම පොදත් යනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඔබ අදටත් ජපානයේ ශ්‍රීබුයා දුම්රිය ස්ථානයට ගියොත් ආයේ කවදාවත් වෙන්නේ නැති තමන්ගේ ස්වාමියා එනකම් බලාගෙන ඉන්න හචිකෝගේ ලෝකඩ පිළිරුවක් දැක ගන්න පුළුවන්.